අපි කතා කරන්නේ ජන සංඛ්‍යාව කියන පාඩම. එතකොට ජන සංඛ්‍යාව කියන පාඩම ළමයි අපේ සිලබස් එකේ මානව භූගෝල විද්‍යාව කියන කොටසේ හම්බ වෙන අංක එකේ පළමු පාඩම. පළමු පාඩම තමයි ජන සංඛ්‍යාව කියන පාඩම. එතකොට මෙන්න මේ පාඩම ගත්තාම මේ පාඩමේ දැන් අපි ඕනම දෙයක් කරන්න කලින් ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනනේ. අපි ඉගෙන ගන්න දෙයක් වූ ඒවා. ඕනම දෙයක් ගැන අපි කියන්නේ මේ දැන දැනගෙන යන්න ඕනේ කියලා. යන තැන දැනගෙන තමයි අපි යන්න ඕනේ. නැත්නම් අපි එතන පැටලෙනවා. ඒ වගේ අදහසක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕන. දැන් හිතන්නකෝ පාඩම් කරන වෙලාවකදී ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මෙන්න මේ දේ කරලා බලන්න. දැන් අද යම්කිසි කොටසක් පාඩම් කරන්න හිතනවා නම් ඔයා පාඩම් කරන්න මෙන්න මේ වෙලාව ඇතුළත මෙන්න මේ කොටස කියලා හිතනවා නම් ඔයා පොත පෙරලලා බලන්න ඔයාට ඒක අස්සේ හම්බෙන්නේ මොනවද කියන එක. ඔයාගේ පාඩම් කරන නෝට් එක ඔයා මේ පැය ඇතුළත පාඩම් කරන අපි කියන්නේ අර සබ්ටයිටල් කියන්නේ අනුමාතෘකා මොනවද කියලා බලන්න. එතකොට තමයි අපේ අර මේ යම්කිසි තක්සේරුවකට එන්න හම්බෙන්නේ පාඩම් කරන එක ගැන. ඒ වගේ තමයි දැන් අපි බලමු මේ ජන සංඛ්‍යාව කියන පාඩම අපිට කතා කරන්න තියෙනවා ලෝක ජන සංඛ්‍යාව මට්ටමේ. ලෝක මට්ටමින් සහ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව කියන කොටසේ. හොඳද? එතකොට එහෙනම් මේකේ ගොඩාක්ම අපිට කතා කරන්න තියෙන කොටස් තියෙන්නේ මෙන්න මේ ලෝක ජන සංඛ්‍යාව කියන කොටස ඇතුළේ. මේක කතා කරපුවම ලංකාවේ ජන සංඛ්‍යාව කියන එක ගැන අපිට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනදී මෙන්න මේ ලෝක ජන සංඛ්‍යාව කියන පාඩමේදී අද අපි පටන් ගන්නෙ මේ ලෝක මට්ටමින් ජන සංඛ්‍යාව කියන තැන කතා කරන්න. හොඳේ? එතකොට දැන් ඒක තමයි අද අපි ස්ටාර්ට් කරන්න යන පාඩම. හොඳද? ඉතින් ළමයි අපි ගත්තාම විශේෂයෙන්ම අපේ ක්ලාස් එක 2022 වෙනුවෙන් පටන් ගත්ත ක්ලාස් එකක් 23 අයටත් එකතු වෙන්න පුළුවන්. 22 23 විශේෂයෙන් 22ට විශේෂයි. එතකොට අපි මේ සතියේ ප්‍රී ලින්ක් එක දාලා තියෙන ඕන්න එන කට්ටියට එන්න. ගෲප් වල විශාල සංඛ්‍යාවක් හිටියට හැමදාම ක්ලාස් වලට එන්න ප්‍රී දැම්ම මේ පොඩි සංඛ්‍යාවක්. ඉතින් මේ අපි ගත්තාම මේ අපේ මේ ආරම්භ කරපු තැන භෞතික කොටසේ අපි ඉවර කරපු පාඩමක් තමයි මොකක්ද? පද්ධති සංකල්පයනේ. භෞම පද්ධතිය කියන පාඩම අපි ඉවර කරා. ඒකේ රෙකෝඩින් එක තියෙනවා YouTube එකේ බලන්නත් පුළුවන් සම්පූර්ණ පාඩම. ඊට පස්සේ අපි අඟහරුවාදා කරනවානේ. දැන් සඳුදා හවසක තමයි මේක දිගටම යන්නේ. අපේ මේ 22 ක්ලාස් එක. ඒතර සඳුදා අපි සාකච්ඡා කරන්නේ භෞතික සහ මානව භූගෝල විද්‍යාවේ කොටස් ටික. ඊට පස්සේ අඟහරුවාදා හවස පැයක් අපි සාකච්ඡා කරනවා මොනවද? ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ පාඩම්. එතකොට අපි මේ වෙද්දින් කතා කරමින් ඉන්නේ මෙට්‍රික්ස් ඉතිහාස ගැන. එතන මෙට්‍රික්ස් ඉතිහාස ගිය සතියේ පටන් ගත්තා. ඒක දිගටම අපි කරගෙන යනවා මේ සතියේදී. හොඳේ? උඩ හිත එක කරනවා ඉතිරි ටික. හරි. එතකොට දැන් හිතන්නකෝ ජන සංඛ්‍යාවනේ. ඉතින් ජන සංඛ්‍යාව කියන්නේ කාටද? ජන සංඛ්‍යාව කියන්නේ ජනතාවනේ. ජන කියන්නේ කාටද? මිනිස්සු. ඉතින් මිනිසා ගැන තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. එතකොට ඇයි භූගෝල විද්‍යාවට මේ වගේ මාතෘකාවක් අරන් ඉන්නේ? ඇයි අපි භූගෝල විද්‍යාවේදී සමස්ත පෘථුවිය ගැනත් දිනේ කරන්නේ? සමස්ත පෘථුවිය ගැනත් දිනේ කරන්නේ. ඒතර සමස්ත පෘථුවිය හැදිලා තියෙනවා කොටස් දෙකකින්. එකක් භෞතික, අනිත් එක මානව. එතකොට භෞතික පරිසරය තමයි අපි භෞතික භූගෝල විද්‍යාව විශයෙන් කතා කරන්නේ. මානව පරිසරය තමයි මානුෂ භූගෝල විද්‍යාවෙන් කතා කරන්නේ නේ. එතකොට මානුෂ පරිසරය නිර්මාණය කිරීමේ ප්‍රධානතම බලවේගය තමයි මිනිසා.
ඒ නිසා තමයි භෞතික නැතුව මානුෂ භූගෝල විද්‍යාවේ පළමු පාඩම ලෙස මිනිස්සු ගැන අපි කතා කරන්නේ. ඉතින් ළමයි මිනිස්සු ගත්තාම මිනිසා මාර පුදුමාකාර සත්වෙක්. අද්දාර සින්දුවේ තියෙන්නේ මිනිසා සුවඳයි මලසේනේ. නුවණින් එළියයි හිරුසේ. එහෙමනේ. නමුත් වර්තමානයේදී පරවි වැටිලා ඒ ඉරමල මේ දෙරණේ. එහෙම තියනවනේ. එතකොට මිනිස්සු තමයි මේ සියලු දේවල් පාලනය කරන තත්ත්වයට වර්තමානයේ පත් වෙලා තිබුණේ. නමුත් නැවත පරිසරය ඒකේ බලපෑම මිනිස්සුන්ට දීලා තියෙනවා මේ දවස්වල. මේ දවස්වල දීලා තියෙනවා. ඒත් අපි මුලින් භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගත්තින් මුලින් හැඳින්වීම යටතේ කීවනේ. අපි ඉගෙන ගන්නේ මිනිස් පරිසර සම්බන්ධතා තුලින් නිර්මිත මානව කටයුතු වල අවකාශීය ස්වභාවයේ විවිධත්වය. එතකොට භූගෝල විද්‍යාවේ මූලික සංකල්පයක් තියෙනවා කියලා කියවනේ මොකක්ද? කියන්න බලන්න. අපි කීවා මුලින් හැඳින්වීමේදී භූගෝල විද්‍යාවේදී අපි සමස්තය මේ භෞතික පරිසර කොටස සහ මිනිස්සු ගැන කතා කරන්නේ ප්‍රධාන සංකල්පයක් මත පිහිටලා. මොකක්ද ඒ සංකල්පය? භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදිහට ඕගොල්ලෝ ඒක දැනන් ඉන්න ඕන. මොකක්ද? කියන්න බලන්න. මොකක්ද ඒ සංකල්පය? අපි කියනවා මොකක්ද? කාලය සහ අවකාශය. දැන් ජනසංඛ්‍යාව කියන පාඩමෙත් ළමයි මේ දෙන්න තමයි හම්බ වෙන්නේ. අපි ජනසංඛ්‍යාව ගැන කාලීනව අධ්‍යයනය කරනවා. අපි ජනසංඛ්‍යාව ගැන අවකාශීය වශයෙන් අධ්‍යයනය කරනවා. එතකොට කාලීනව අධ්‍යයනය කරන්නේ කාලීනව සිද්ධ වන වෙනස විවිධත්වය. අවකාශීය අධ්‍යයනය කරන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට. ලංකාවේ ඉන්න ජනගහනය නෙමෙයි. ඉන්දියාවේ ඉන්නේ. ඒක විවිධ අංශ ඔස්සේ වෙනස් වෙනවා. දැන් හිතලා බලන්න ලංකාවේ දැන් ඕගොල්ලොන්ගේ ඔයාලන් ඉන්න පළාතේ ඉන්න මිනිස්සු නෙමෙයිනේ. කතා කරන භාෂාව වෙනස්. දැන් කෑවැයි නැතයි කන්ට බොන්ට ඉන්ට ඒ ප්‍රදේශවලට යත්ති. අපි කියන්නේ භාෂා විවහාරය වෙනස් වෙයි. එතකොට ඒක මිනිස්සුන්ගේ එක ලක්ෂණයක් විවිධත්වයක්. ඒ වගේම ජන සංඛ්‍යාත්මක වශයෙන් අපි කියන්නේ ප්‍රමාණාත්මකව. දැන් කොළඹ ගත්තාම කොළඹ ජනගණත්වය වැඩි. හැබැයි ඊට පස්සේ පොළොන්නරුව අනුරාධපුරට යද්දී ජනගණත්වය අඩු වෙනවා. අන්න ඒක තමයි ප්‍රාදේශීය නැත්නම් අවකාශීය විවිධත්වය කියන්නේ. අන්න ඒකට. ඉතින් ඔන්න ඕක තමයි අපි මේ හැම පාඩමක් ඇතුළෙම ඉගෙන ගන්න. ජනසංඛ්‍යාව කියන පාඩමේ අපි ඉගෙන ගන්න ළමයා අන්නේ කතන්දරේ තමයි. හොඳේ? හරි. දැන් මම නැවත අහන්නම් මට දැනගන්න වගේ මං කියන ඒවා ඇහෙනවද ඔයාලට? මේ බෝඩ් එක පේනවද? දැනුම් දෙන්න බලන්න. දුරකථනයේ ඔව් සර්. හරි. හොඳයි. දැන් බලන්න ඇත්තටම ඇයි මේ ජනසංඛ්‍යාව වැදගත් වෙන්නේ? ජනසංඛ්‍යාව කියන්නේ මිනිස්සු. දැන් ඒක අපි දන්නවා. ජනසංඛ්‍යාව කියන්නේ ජන සංඛ්‍යාව. මිනිස් ප්‍රමාණය. මිනිසා නේද? මිනිසා. එයා ගැනයි කතා කරන්නේ. එතකොට එහෙනම් ඇයි ළමයි අපි ඉගෙන ගන්නවානේ භූගෝල විද්‍යාව හැඳින්වීම කියන කොටසේදී මේ පෘථුවිය මත මිනිස්සු බිහි වුණාට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවානේ ඩාවින්ගේ පරිණාමවාදය නේ. එතකොට අර එක එක අවධිවලදී දැන් ඉන්න එක්කෙනා කවුද? දැන් අපිට කියන විද්‍යාත්මක නාමය මොකක්ද? හෝමෝ කවුද? හෝමෝ සේපියන්ස්. එහෙම අහලා තියෙනවා. එතකොට කවුද? නියැන්ඩර්තාල් මානවයෙක් ඉඳලා මුල් කාලීනව ඔයගොල්ලෝ කියවලා බලන්න හරිම ලස්සනයි. ළමයි අපේ යුනිවර්සිටි එකේ එක විෂයක් තියෙනවා. What is the විෂය? මේ මොකක්ද විෂය?
මානව මානව විද්‍යාව මානව විද්‍යාව ඒකට කියන්නේ ඇන්ත්‍රොපොලොජි ඔයගොල්ලෝ කැම්පස් ආවොත් ඉගෙන ගන්න හම්බේ හරි ලස්සන විෂයක් මේක A level විෂය නිර්දේශය තුල නැහැ අපිට මේ විෂයක් හම්බෙන්නේ නැහැ මානව විද්‍යාව කියලානේ ඉතින් ඒකේ තියෙන ඔය කතන්දර මිනිස්සු පරිණාමය වීම ඔය කතන්දර තියෙනවා දැන් ඒවා අපි කතා කරනවා මේ පාඩමේ නැත්තම් මට ඉතින් ඕවා කියන්න ඕනේ නැහැ නේ මෙතනදී ජනසංඛ්‍යාව ගැන කතා කරනවා නම් ඕවා අපි කතා කරනවා මිනිස්සු වර්ධනය වෙච්ච අවදි ඒ කාලවකවානුවල අනුව මිනිස් ජනසංඛ්‍යාවට මොකක්ද උනේ කියන එක මේ පාඩමේ අපි කතා කරන දෙයක්. හරි. දැන් ඔය මම ඔය සබ්බ සකල මනාවක් මෙතන කියවන ගොඩාක් දේවල් කියව. දැන් මූලික වශයෙන් දැන් අපේ පේපර්ස් අරන් බැලුවොත් එහෙම සමහර තැන් වල එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොකක්ද ළමයි? මිනිසා සම්පතක් වෙන්ම ගැටලුවක්ද වෙන්න පුළුවන් රටක සංවර්ධනය. මොකක්ද ඒ කියන්නේ? මිනිසා නැත්තම් රටක ඉන්න ජනසංඛ්‍යාව සම්පතකුත් වෙන්න පුළුවන්. රිසෝස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඇයි එහෙම කීවේ? සම්පතක් විදිහට ගත්තොත් ඇයි ළමයි දැන් මේ ඉගෙන ගන්නේ කවුද? ඔය ළමයි කවුද? මිනිස්සු. කවුද මම මේ උගන්වන්නේ දැන්? මිනිසෙක් නේ. එතකොට සම්පත්. ඒතර සම්පත් ගත්තාම ශ්‍රමය සපයන්නේ කවුද? රටක රැකියා අවස්ථා ඇති කරලා අපි කියන්නේ මේ ඔන්ටර්ප්‍රිනර් කට්ටිය. කවුද? මේ ව්‍යාපාරික ශාස්ත්‍රය ඇති කරන්නේ කවුද? මිනිස්සු. එතකොට දැන් ස්වභාවිකව තියෙන සම්පතක් හිතන්න මොකක් හරි ඛනිජයක් තියෙනවා. මැණික් කියලා හිතන්න. ඒ මැණික් නිකම්ම තිබ්බොත් ඒකේ වටිනාකමක් තියනවද නැහැ? ඒක උපදමලා ලස්සන නිවැයුමක් ප්‍රොඩක්ට් එකක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් ස්වභාවිකව මේ ලෝකේ ඕන තරම් අමුද්‍රව්‍යයන් තියෙනවා. ඛනිජ සම්පත් තියෙනවා. නමුත් ඒවා තියෙන විදිහටමයි. එහෙනම් ඒ දේවල් වලට වටිනාකමක් එකතු කරන්නේ මිනිස්සු. එතකොට රටක සංවර්ධනයට ඒ දේවල් උපයෝජනය කරගන්න. ස්වභාවිකව තියෙන සම්පතක් හෝ අනිකුත් සම්පතක් රටක සංවර්ධනය මුදල් උපයන මට්ටමකට උපයෝජනය කරගන්නේ මිනිස්සු. ඒ නිසා ඒගොල්ලෝ සම්පතක්. එහෙනම් රටකට අවශ්‍ය වන නිෂ්පාදනයන් කරන්න ස්වභාවිකව තියෙන සම්පත් ඒවා ස්වභාවික ධර්මයාගෙන් අරගෙන ඒවා යම්කිසි ප්‍රොඩක්ට් එකක් බවට නිෂ්පාදනය කරන්නේ මිනිස්සු. ව්‍යවසායකත්වය ඇතිව ව්‍යාපාර ආරම්භ කරලා විවිධ ගනුදෙනු එක්ක සංවර්ධනයේ ඉස්සරහට අරන් යන්නේ මිනිස්සු. ඒක එකක්. එතකොට ඒ නිසා මිනිසා කියන එක්කෙනා ඉන්න ඕනේ. ප්‍රධාන වශයෙන් ශ්‍රම බලකාය. දැන් ඔන්න චීනයේ මේ දවස්වල ගැටලු. ඒ වගේම සංවර්ධිත රටවල ශ්‍රමය හිගයි. අපි ඉගෙන ගන්න. එතකොට ශ්‍රමය හිගවීම කියන්නේ මිනිස් සම්පත නැහැ. එහෙනම් රටක සංවර්ධනයට ශ්‍රම බලකායක් ඉන්න ඕන. එහෙම නැත්නම් වෙනත් රටවල් වලින් ශ්‍රමය ගෙන්නන්න වෙනවා. ඒකනේ අපි සංක්‍රමණ කියන එක ඇතුලේ කතා කරන්නේ. සංවර්ධනයේ විමින් පවතින ආසියා අප්‍රිකානු රටවල ඉඳලා ප්‍රධානම සංක්‍රමණ ධාරාව දිව යනවා යුරෝපය කේන්ද්‍ර කරගත්තු ඇමරිකාව කේන්ද්‍ර කරගත්තු සංවර්ධිත කලාපයට සංවර්ධිත රටවල. එතකොට අපි ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය නැත්නම් ජන විද්‍යාත්මක සංක්‍රාන්ති කියන න්‍යාය තුල ඉගෙන ගන්නවා ඒ රටවල් පසුවන ස්ටේජ් එක අවධිය. ඒකත් එක්ක අපි ඉගෙන ගන්නවා ජනසංඛ්‍යා වර්ධනය කියන එක ඇතුලේ ශීඝ්‍ර ජනසංඛ්‍යා වර්ධනය කිරීමේදී උපත් පාලන ප්‍රතිපත්ති අරන් එනවා කියන එක. මම දැන් මේ සමස්ත පාඩම සාරාංශනේ කියන්නේ. මොකක්ද අපි මේක ඇතුලේ කතා කරන්නේ? එහෙනම් සම්පතක් වෙනවා මිනිස්සු නැත්තම් මේ ලෝකේ ඒක ප්‍රශ්නයක් නේ සම්පතක්.
ඒ වගේම ගැටලුවක් වෙනවා. දැන් බලන්න ඉන්දියාවේ ජනගහනය. ඉන්දියාවට කොවිඩ් තත්ත්වයක් එක්ක මරණ මොන වගේ වුණාද? සෞඛ්‍යමය තත්ත්ව ඒ ජනසංඛ්‍යාවට සරිලන ප්‍රමාණය, සෞඛ්‍ය පහසුකම්, ඔක්සිජන්, ඊට පස්සේ අවශ්‍ය බෙහෙත් ටික, සනීපාරක්ෂක පහසුකම් ටික දෙන්න බෑ. තරම් අධික ජනසංඛ්‍යාවක්. ඒකත් එක්ක ශීඝ්‍ර වශයෙන් කොවිඩ් ව්‍යාප්තියක් වෙනවා. ඒ මිනිස්සුන්ගේ සනීපාරක්ෂක පිළිවෙතක් නැහැ. හරි නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේදයක් නැහැ. ඒකත් එක්ක විශාල ජනගහනයක් එක්ක මේ කොවිඩ් එක ඉස්සරහට යන්න අපහසුයි. ඒතකොට ඒ නිසානේ ලොකු ජනසංඛ්‍යාවක් ඉන්න රටවල්, විශේෂයෙන් වැඩිහිටි ජනසංඛ්‍යාව වැඩි රටවල් මෙන්න මේ කොවිඩ් තත්ත්වයට එක්ක ලොකු ආඝාතයකටපත් උනේ නේ. පසුකාලීනව දියුණු රටවල්. ඒක පාලනය කරන්න උත්සාහ කළා. එතකොට එහෙනම් දැන් හිතන්න ජනසංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඒ රටට එහෙනම් ඒක දරා ගන්න බැරි වෙනවා. ඒතර සෞඛ්‍ය පැත්තට, අධ්‍යාපනය පැත්තට, ඊට පස්සේ සනීපාරක්ෂක පහසුකම් වෙන මේ සියලුම යටිතල පහසුකම්, sannivedana පහසුකම් රටක ඉන්න ප්‍රමාණයත් එක්ක අපි බලන්නේ අර මේ එක මේ රෝගියෙකුට ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය කොච්චරද රටක? ඒ වගේම රෝහලක ඇඳන් කීයක් තියෙනවද? අන්න එහෙම බලන්නේ අපි. ඒවා ඉස්සරහට කතා කරනවා. ඒතර ඒකත් එක්ක ජනසංඛ්‍යාව අධික මට්ටමකට යන්නෙත් නැතිව, අධික වෙන්නෙත් නැතුව, ජනසංඛ්‍යාව අවම වෙන්නෙත් නැතුව, අපි කියන්නේ මධ්‍යස්ථය, මැදුම් පිළිවෙත ඕනෑම දෙයක ඒක තමයි. එහෙනම් ජනසංඛ්‍යාවත් මධ්‍යස්ථගයක රඳවාගත යුතුයි රටක් සංවර්ධනය වෙන්න නම්. ඒ නිසා තමයි අපි මේ පාඩම ඉගෙන ගන්න උපත්පාදන ප්‍රතිපත්ති. හොඳේ? තාම ගියේ නෑ එතෙන්ද. එහෙනම් රටක ජනසංඛ්‍යාව ඒ රටේ සංවර්ධනය සඳහා ගැටලුවක් මෙන්ම සම්පතක්ත වෙන්න පුළුවන්. උපත් පාලන ප්‍රතිපත්ති වගේ දේවල් අරන් ඇවිල්ලා මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා. ජනසංඛ්‍යාව සම්පතක් බවට පත් කරලා රටට දරා ගන්න පුළුවන් මට්ටමට අරන් ඇවිල්ලා ඒ රටේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඔයගොල්ලෝ නෝට් එක බැලුවොත් එහෙම නෝට් එකේ මූලික වශයෙන් ඔය ජනසංඛ්‍යාව සම්පතක් ලෙස කියලා පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. පොඩි නෙමේ ලොකු නෝට් එකක්. ඒතකොට ඒක කියව ගත්තාම ඔය මම කියපු අදහස ඔයගොල්ලොන්ට පැහැදිලි වෙන්නට ඕන. ඉතින් එහෙනම් මේකේ පැහැදිලි කරනවා ඔන්න ජනතාව සම්පතක් ලෙස නිෂ්පාදන වත්කම්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි මේවා ඇති කරන්නේ මිනිස්සු. ගොඩනැගිලි හදන්නේ, කර්මාන්ත බිහි කරන්නේ, භූමිය කියන එක උපයෝජනය කරගෙන යම් කිසි වගාවක්, කෘෂි කර්මාන්තය ආදී කරන්නේ මිනිස්සු. ඉතින් ඒකට ශ්‍රමය සපයන්නේ මිනිස්සු. ඒ වගේම අනිත් පැත්තෙන් ජනතාවගේ අධ්‍යාපන මට්ටම මේකට අවශ්‍ය වෙනවා. ඒ වගේම සෞඛ්‍ය මට්ටම, වෘත්තීය පුහුණුව මේ සියලු කාරණා වැදගත් වෙනවා ජනසංඛ්‍යාව උපයෝජනය කිරීමේදී, රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමේදී. එතකොට ඒ මූලික අදහස ලියන්න කරන්න මොනවත් එපා. ලියන්න කරන්න මොනවත් එපා. මූලික අදහස තියාගන්න ඔන්න ඔය ජනසංඛ්‍යාව ගැන. ඉතින් ඔය මම දැන් මෙතන කියපු පැහැදිලි කිරීම ඇතුලේ මේ පාඩමේ අපි කතා කරන සියල්ල වගේ සාරාංශගත වෙලා තියෙනවා. සාරාංශගත වෙලා තියෙනවා. හොඳේ? එතකොට ප්‍රශ්නයක් අහනවා බලමු මොකක්ද කියලා. නෝට් එක තවම දීලා නැහැ. හොඳේ? ඒක මම දෙන්නම්. එතකොට මූලික වශයෙන් අපි මේ පාඩමේ ළමයි ජනසංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා නිර්වචනාත්මකව ඉගෙන ගන්නවා. එතකොට අපේ සිලබස් එක තුල යම් යම් දේවල් හැඳින්වීමේදී හැඳින්වීම කියලාම තියෙනවා, නිර්වචන කියලාම තියෙනවා. දැන් නිර්වචන ගත්තාම නිර්වචනයක් තුල ඒ තියෙන වචනේ එසේම තිබිය යුතුයි. ඒ නිසා නිර්වචන පාඩම් කිරීමේදී පාට සිද්ධ වෙනවා ඒක කටපාඩම් කරන්න. ඒ වචනේ ඒ විදිහටම මතක තියාගන්න.
ඉතින් එහෙනම් ඊට පස්සේ මේ ජනගහන ව්‍යාප්තිය ව්‍යුහය සංයුතිය කියන දේවල් මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා. ඔකට ළමයි මේකයි කතන්දරේ. හොඳද? දැන් මේ පාඩම ගොඩක් දිග පාඩමක් ඇත්තට. ඒතකොට මේ පාඩමෙන් ප්‍රශ්න අහන්න පුළුවන් වපසරිය ඊටාම ලොකුයි. මේ පාඩමෙන් විවිධාකාර විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ past papers අරගෙන බැලුවොත් ළමයා ඔයාලට පේනවා එක එක ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මේ පාඩම මම දකිනවා විශේෂයෙන් මතක තියාගන්න මේ මානව භූගෝල විද්‍යාවේ තියෙන පාඩම් වල විශේෂත්වය බොහෝ දුරට අර භෞතික භූගෝල විද්‍යාවේ වගේ තියරි ටික විතරක් කටපාඩම් කරලා හෝ ඒක තියරි නොලෙජ් එකකින් ලියන්න බෑ. කියන්නේ දැන් අපි ගත්තාම හිතන්නකෝ දැන් අපිට කියනවා මේ ගංගා කාදනය සම්බන්ධ භූ රූප තුනක් උපසටහන් ඇසුරින් පැහැදිලි කරා. මේක අපේ නෝට් එකේ දෙනවා. ඒ නෝට් එකේ තියෙන එකම එහෙම පාඩම් කරලා ගිහලා ලියන්න පුළුවන්. හැබැයි මේ පාඩම් ගත්තොත් එහෙම දැන් අපිට දෙනවා ප්‍රස්ථාරයක් හිතන්න. ප්‍රස්ථාරයක් දෙනවා. ඒ ප්‍රස්ථාරයේ දත්ත විශ්ලේෂණයක් අහන්නේ නේ. ජනසංඛ්‍යා වර්ධන අවදි දෙනවා. වර්ධනය දෙනවා. එතකොට ඒකෙන් අපිට කෙලින් උත්තරයක් ලියන්න බෑ අර නෝට් එක පාඩම් කරා කියන. මේක දිහා බලලා අර අපි කියන්නේ තාර්කික එකෙන් පොඩ්ඩක් හිතන්න ඕනේ. අනේ හිතලයි පිළිතුරක් ලියන්න තියෙන. ඒ නිසා ඕගොල්ලෝ අරන් බැලුවොත් වසර ගානක past papers පස්සට මේ past papers වල ජනසංඛ්‍යාව සම්බන්ධව අහලා තියෙන ප්‍රශ්න විවිධාකාර ප්‍රශ්න. දැන් ඇත්තටම ළමයි දකින්නේ මේ ජනසංඛ්‍යා පාඩම ටිකක් අමාරුයි කියලාම අර කෙලින්ම පාඩම් කරලා ලියන දෙයක් මේකේ අහන්නේ නැති නිසා. නමුත් දැන් අපි මේක ඉගෙන ගන්න මේ සංකල්ප ටික තියරි ටික තමයි එතනදී වක්‍රාකාර ස්වරූපයෙන් වෙනස් විදිහට අහන්නේ. නිසා මේකේ හැමතැනක්ම ඊ타මත්ම වැදගත් වෙනවා. ඊ타මත්ම වැදගත් වෙනවා. හොඳේ? හරි. ඊට පස්සේ එහෙනම් මොකක්ද මේ ලෝක ජනසංඛ්‍යාව? හොඳට අහන්න. දැන් අපි කතා කරන්නේ ලෝක ජනසංඛ්‍යාව ගැන. එතකොට ලෝකයේ වාසය කරන ජනසංඛ්‍යාව. මේකට මම කියවනේ නිර්වචනයක් තියෙනවා කියලා. මොකක්ද ඔන්න මම නෝට් එකේ දෙනවා ඒක. නෝට් එක තාම දීලා නැහැ කාටවත්. දැන් මෙතන හොඳට අහගන්න. ලෝක ජනසංඛ්‍යාව කියන එක ඔයගොල්ලෝ දැන් මෙතන මේ වෙලාවේ මතක තියාගන්න එක තමයි මගේ මේ වෙලාවේ පාඩම් කරන එක තමයි මගේ ටාගට් එක. හොඳේ? දැන් බලන්නකෝ. මේ අපි ගත්තාම කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් අංක 1 පළවෙනි කාරණාව. හොඳට අහගන්න. කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් එතකොට මොකක්ද මේ භූගෝලීය ඒකකයක් කියන්නේ? ලෝකයම වෙන්න පුළුවන් නේද? කලාපයක් වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් රටක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටක ප්‍රදේශයක් වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න භූගෝලීය ප්‍රදේශයක්. ඒකයි මෙතන කියන්නේ කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් වෙන්න ඕනේ. භූගෝලීය ඒකකයක්. එන්නේ ඒකකය ඇතුලේ නිශ්චිත කාල සීමාවක වෙසෙන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජනසංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් වෙන්න ඕනේ ඒක එක. ඒ වගේම නිශ්චිත කාලයක් වෙන්න ඕනේ කාල සීමාවක් තුල වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව දැන් ඔන්න එහෙනම් අපි පාඩම් කරන්න යන්නේ නිර්වචනය මතක තියාගන්න ලෝක ජනසංඛ්‍යාව නැත්නම් ජනසංඛ්‍යාව. හොඳේ ලෝක කියන එක අයින් කරන්නකෝ. ජනසංඛ්‍යාව කියලා අපි අර්ථවත් කරන්නේ කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් තුල.
ඒතර ඒක වෙන්න පුළුවන් ලෝකයේ මහත්වීපයක් රටක් දිස්ත්‍රික්කයක්. කියන භූගෝලීය රිලිජන් එකක්. භූගෝලීය රිලිජන් එකක් තුල. හොඳද? ඒතර කිසියම් නිශ්චිත කලාපයක් ඒක. නිශ්චිත කියලා ගන්නවා. අන්නේ කලාපය තුල එහෙම නැත්නම් භූගෝලීය ඒකකය තුල නිශ්චිත කාල සීමාවක්. දැන් ඔන්න මම කියවා භූගෝල විද්‍යාවේ කාලය සහ අවකාශය කියන එක ප්‍රධානයිනේ. දැන් නිර්වචන ඇතුලේ හැමතැනම ඕක හම්බ වෙනවා. නිශ්චිත කාලය සහ අවකාශය. අවකාශය කියන්නේ ප්‍රදේශය. ප්‍රදේශය. එහෙනම් අන්නේ නිශ්චිත කාල සීමාවක් තුල වාසය කරන ජීවත් වෙන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ලෝක ජන සංඛ්‍යාව නෙමෙයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. ඒක ලෝක මට්ටමින් ගත්තාම තමයි ලෝක ජන සංඛ්‍යාව ඉන්නේ. එහෙනම් ජන සංඛ්‍යාව කියලා අර්ථ දැක්වීමේදී වා මතක තියාගන්න ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එක තමයි කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශය. භූගෝලීය ප්‍රදේශය. භූගෝලීය ප්‍රදේශය කියන එකට එන්න පුළුවන් එහෙනම් ලෝකයේම වෙන්නත් පුළුවන්. ලෝකයේම ජන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. මහත්වීපයක ජන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. හොඳද? කලාපයක ජන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රටක ජන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. දිස්ත්‍රික්කයක ජන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. එහෙනම් කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්. දැන් ලෝකය කියලා ගත්තාම නිශ්චිතයි ලෝකේ. ඊට පස්සේ මහත්වීපයක් කියලා ගත්තාම මහත්වීපයක් අන්න. ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය නිශ්චිතයි. කලාපයක් කියලා ගත්තාම දකුණු ආසියාව, මැද පෙරදිග කලාපය. අන්න. රටක් කියලා ගත්තාම ඉන්දියාව, ශ්‍රී ලංකාව. දිස්ත්‍රික්කයක් කියලා ගත්තාම කොළඹ. අන්න ඒ වගේ. ඒතර නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් වෙන්න ඕන. ඒ ප්‍රදේශය එක. දෙවැනි එක මොකක්ද? නිශ්චිත කාල සීමාව. කාල සීමාවක් එන්න ඕනේ. කියන්නේ අපි ඔහේ ගියාට කියන්නේ නේද නිශ්චිත කාල සීමාවක්. අවුරුද්දක් ඇතුළත. ගොඩක් වෙලාවට ජනගහන වර්ෂ. අවුරුද්ද තමයි අපි ගන්න. ඒතකොට අන්නේ දෙක මූලික වශයෙන් ඔයාලට මතක තියෙන්න ඕන. කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවක් තුල වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. එහෙනම් දැන් ඔන්න මතක තියාගන්න මම මොකක්ද කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල ඒකේ වරහන් ඇතුලේ තියෙනවා භූගෝලීය ප්‍රදේශය විස්තර කරලා ලෝකයම වෙන්න පුළුවන්. මහත්වීපයක් වෙන්න පුළුවන්, කලාපයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිස්ත්‍රික්කයක් වෙන්නට පුළුවන්. එහෙනම් කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත කාලයක් අවුරුද්දක් වගේ නිශ්චිත කාල සීමාවකදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. දැන් එහෙනම් ඔන්න ඒක මතකයි. ජන සංඛ්‍යාව කියන එක මතක තියෙන්න ඕන මූලික වශයෙන් මේ පාඩමේදී. එතකොට එහෙනම් අපි පැහැදිලි කරගත්තේ ජන සංඛ්‍යාව කියන එක ඊටාම වැදගත් දෙයක් රටක අපි මේ කතා කරන භූගෝල විද්‍යාත්මකව. ඒතර සංවර්ධනයේ ඉස්සරහට අරන් යන්නේ ජන සංඛ්‍යාව. ඒතර රටේ ජන සංඛ්‍යාව වැඩි වුණත් ප්‍රශ්නයක් අඩු වුණත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ඒ අදාළ ප්‍රමාණය තුල රටක දරා ගන්න පුළුවන් ප්‍රතිශතයෙන් පවත්වාගෙන යන්න ඕන. ඉතින් ඒක තමයි මේ පාඩම තුල අපි ගොඩක් තැන්වල කතා කරන්නේ. සහ අපි මුලින්ම බැලුවා හැඳින්වීම යටතේ ජන සංඛ්‍යාව කියන්නේ කවුද? එහෙනම් ජන සංඛ්‍යාව කියලා නිර්වචනය කරා ඒක එහෙමම මතක තියාගන්න කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවක් තුලදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. ජන සංඛ්‍යාව කියලා කියන්නේ. හොඳේ? ඒක පැහැදිලි වෙන්නට ඇති. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට 2017 ජුනි වල
ලෝක ජනසංඛ්‍යාව බිලියන 7.5ක් කියලා කියනවා. 2017 ජූනි වෙද්දී ජූනි මාසයේ යන නිශ්චිත කාල සීමාව. මේක නිශ්චිත කාල සීමාව ලෝක ජනසංඛ්‍යාව. අන්න ලෝකය නිශ්චිත ප්‍රදේශය. ප්‍රමාණය මුළු මිනිස් සංඛ්‍යාව බිලියන 7.5යි. අන්න ඒකයි කිව්වේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවක් තුල වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව ජන සංඛ්‍යාව ලෙස අර්ථ දක්වනවා කියන කතන්දරය. හොඳද? ඒතර අපිට කියන්න පුළුවන් 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වාසය කර මුළු මිනිස් සංඛ්‍යාව මිනිසුන් සංඛ්‍යාව කොච්චරද කියලා ගත්තොත් ඒක තමයි ලංකාවේ ජන සංඛ්‍යාව කියලා කියන්නේ. ලංකාවේ ජන සංඛ්‍යාව කියලා කියන්නේ. ඉතින් මෙතන සටහනක් තියෙනවා මේ ඒ සම්බන්ධව මූලික වශයෙන් හැඳින්වීම යටතේ. ඊට පස්සේ මේ පාඩමේ ජන සංඛ්‍යාව හැඳින්වීම කියන කොටසක් තියෙනවා. ඒක තමයි අපි දැන් ඔය කතා කරේ. හැඳින්වීම තමයි අපි දැන් කතා කරේ අර නිර්වචනය කියන එක ඇතුලේ. හොඳද? මේ නිර්වචනය මතක තියෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා ජන සංඛ්‍යාවේ විශාලත්වය. ජන සංඛ්‍යාවේ විශාලත්වය. එතකොට දැන් ජන සංඛ්‍යාව අයින් කරලා නිකන් හිතලා බලන්න විශාලත්වය කියන්නේ මොකක්ද? විශාලත්වය කියන්නේ ඒකේ ප්‍රමාණාත්මක අගයනේ. ප්‍රමාණාත්මක අගය. ඒක දැන් අපි මෙතන කිව්වොත් කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් තුල නිශ්චිත කාලයකදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කරන එක. දැන් අපි කියවනේ ජන සංඛ්‍යාව කියලා කියන්නේ කිසියම් නිශ්චිත භූගෝලීය ඒකකයක් තුල නිශ්චිත කාල සීමාවක් තුලදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ නේ. ජන සංඛ්‍යාව කියලා කියන්නේ ඒකටනේ. ඉතින් ජන සංඛ්‍යාව අන්න ඒක ප්‍රමාණාත්මකව ගණනය කරලා දක්වනවා. ප්‍රමාණාත්මකව කියන්නේ ප්‍රමාණය කොච්චරද කියලා ප්‍රමාණාත්මකව ගණනය කොට දැක්වීම තමයි විශාලත්වය කියන්නේ. එහෙනම් ඕනම ජන සංඛ්‍යාවක විශාලත්වය කියන්නේ ඒ අදාළ ජන සංඛ්‍යාව කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවක් තුලදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කරලා දක්වන එක. ඒක මතක තියාගන්න. ප්‍රමාණාත්මකව ගණනය කරලා දක්වන එක තමයි මොකක්ද කියන්නේ ජන සංඛ්‍යාවේ විශාලත්වය කියන්නේ. ජන සංඛ්‍යාව විශාලත්වය කියන්නේ අන්න ඒකට. ඉතින් දැන් මෙතන අපි ගත්තොත් 2012 මාර්තු 12 වෙද්දී ලෝක ජන සංඛ්‍යාව බිලියන 7 ඉක්මවලා කියලා එක්සත් ජාතීන්ගේ මේ ජන සංගණන කාර්යාංශය කියනවා. 2012 වෙද්දී 2012 මාර්තු 12 වෙද්දී ලෝක ජන සංඛ්‍යාව මේ බිලියන 7 ප්‍රමාණය ඉක්මවලා. බිලියන හොඳේ බිලියන 7 ඉක්මවලා කියලා කවුද කියන්නේ? එක්සත් ජාතීන්ගේ ජනගහන මේ කාර්යාංශය. නමුත් ඔතන වෙනසක් වෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෝක කියන්නේ ලෝක ජනගහනය බිලියන 7ක් ඉක්මවන්නේ මේ එයට ප්‍රථමයෙන් කියන්නේ 2012 මාර්තු වලට කලින්. ඒක නිකන් අදහසක් විදිහට මතක තියාගන්න. ඒගොල්ලෝ කියන්නේ මේ දැන් කවුද එක්සත් මේ ජාතීන්ගේ ජනක සංගණන කාර්යාංශය කියනවා 2012 මාර්තු 12 තමයි ලෝක ජන සංඛ්‍යාව බිලියන 7ක් වුනේ. නමුත් එයාලගේම මේ අරමුදල ජනගහන අරමුදල කියනවා ඒකේ අස්තමේන්තු වලට අනුව ලෝක ජන සංඛ්‍යාව බිලියන 7 ප්‍රමාණය ඉක්මවන්නේ 2011 ඔක්තෝබර් මාසෙ. කියන්නේ ඒ වගේ දත්ත එහා මෙහා වීමක් වෙලා තියෙනවා. කොහොම හරි 2012 වෙද්දී මාර්තු වෙද්දී ලෝක ජනගහනය බිලියන 7 ප්‍රමාණය ඉක්මවලා යනවා. ඒතර වර්තමානයේදී ලෝක ජනගහනය දැන් ඒකේ ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ 2020 වෙද්දී 7.6යි ගාණක් වෙනවා. 7.6යි මේ 5යි 9ක්. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න Google එකේ population of the මේ කියලා ගහලා බලන්න population එක. එතකොට පෙන්නයි දැන් මේ වෙද්දෙන් කීයක් ඉන්නවා. කොරෝනා අප්ඩේට් වලින් ගන්න පුළුවන් කීයක් හැරලාද කියලා අන්න ඒ වගේ මේ 7.6 ප්‍රමාණයක් ඉක්මවලා තියෙනවා මේ වෙද්දී. ලෝක ජනසංඛ්‍යාව බිලියන. ඒතර ඒක
මේ වෙද්දී දැන් ඕකේ තාම ගණනය කළා නැහැ මම දන්න විදිහට COVID-19 එකත් එක්ක ලොකු මිනිසුන් සංඛ්‍යාවක් ඕකෙන් නැති වෙලා ගියා. මරණ ගොඩාක් ප්‍රමාණයක් වුණානේ ලෝකේ දැවැන්තතම වසංගත තත්ත්වයක් ආවා. දැන් ලෝකේ වසංගත ළමයි අවදි කීපයක ඇති වෙලා තියෙනවා. ඒතර මේ COVID-19 එකේ ඉතිහාසගත වෙන වසංගතයක් වෙයි. මේ තත්ත්වය තවත් ඖෂධයක් හොයාගෙන නැහැ හරියට. ඒකත් එක්ක අපිට කියන්න බෑ මේක මොන වගේ පැත්තකට යයිද කියලා. හොඳයි. ඉතින් එහෙනම් මේ වගේ තත්ත්වයක් තියෙනවානේ. මේ එහෙම ගත්තාම සාමාන්‍ය දැන් අපි දන්නවා ආසියාවේ තමයි ලෝක ජනසංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ. ආසියා මහද්වීපේ. ඒතර 60ක් වගේ ගත්තොත්. ඊට පස්සේ අප්‍රිකාවේ 16ක්. යුරෝපයේ 10යි උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාවට යද්දී 8-5 වගේ බෙදලා යන ඕස්ට්‍රේලියාව එකක් වගේ 100ට. ඒතර ඔයාලට පේනවා ඒකේ විෂමතාවයක්. ඒක අපි ඉස්සරහට කතා කරනවා සංවර්ධිත සහ සංවර්ධනය වන කියන කතාවද. ඒකත් එක්ක ලෝක ජනසංඛ්‍යාවේ ව්‍යාප්ති රටාවේ විවිධත්වයක් තියෙනවා. විවිධත්වයක් තියෙනවා. හොඳේ? හරි. ඒතර අපි යන් ඉස්සරහට එනවා. ඉස්සරහට යන්. හරි. දැන් තමයි සුපිරි තැනකට එන්නේ. සුපිරි. හොඳේ? හරිද තැන? ජනසංඛ්‍යා වර්ධනය. එතකොට මම එදා කියවනේ අර ප්‍රශ්න සාකච්ඡා කරද්දී මේ මතකද දන්නේ නැහැ. ඒක ආවත් දන්නේ නැහැ. ඒත් එදා මම කිව්වා ජනසංඛ්‍යාවක වර්ධනයක් කියලා කියන්නේ ඒ ජනසංඛ්‍යාවකේ අඩුවීමක් හෝ වැඩිවීමක්. ඒතර සාමාන්‍යයෙන් අපි වර්ධනයක් කියන්නේ වර්ධනය වීම වැඩිවීමක් නේ. නමුත් ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය කියන එක ඇතුලේ ලෝක ජනසංඛ්‍යාවේ අඩු වැඩිවීම දෙකම අපි කතා කරනවා. ඒකයි මෙතන කියලා තියෙන්නේ ළමයි. ලෝක ජනසංඛ්‍යාව වැඩිවීම හෝ අඩුවීම සිදු වෙන්න පුළුවන්. එහෙනම් මේකට අඩුවීමත් අදාළයි. ජනසංඛ්‍යාවට අදාළව කතා කරද්දී තමයි වර්ධනය. ජනසංඛ්‍යාවට අදාළව වර්ධනයක් ගැන කතා කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එක්ක ජනසංඛ්‍යාව අඩුවීමක් නැත්නම් ජනසංඛ්‍යාව වැඩිවීමක්. ඔය දෙකනේ වෙන්නේ වර්ධනය වෙද්දී. එතකොට මේ දක්වා ලෝක ජනසංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. මේ COVID-19 තත්ත්වය ගැන තාම නැතුව තමයි මේ කියන්නේ. මේ වෙද්දී ලෝක ජනසංඛ්‍යාව වැඩි වෙලා තමයි තියෙන්නේ වර්ධනය. වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ළමයි අපේ සිලබස් එකේ ඔයගොල්ලෝ ටීචර්ස් ගයිඩ් එක අරන් බැලුවොත් එහෙම ඒකේ කෙලින්ම දීලා තියෙනවා ලෝක ජනසංඛ්‍යාවේ වර්ධන අවධි. ලෝක ජනසංඛ්‍යාවේ වර්ධන අවධි ප්‍රධාන යුගයන් අවධි දෙකකට බෙදා වෙන් කළ හැක. එහෙනම් දැන් ඕගොල්ලෝ මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ දැන් අපි මේ කතා කරන්නේ ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය ගැන. ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය කියන්නේ ලෝක ජනසංඛ්‍යාවේ ප්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීමක්. වැඩිවීම හෝ අඩුවීම තමයි මොකක්ද ජනසංඛ්‍යා වර්ධනය කියලා කියන්නේ. වර්ධනය කියලා කියන්නේ. ඒතර අපි ඉගෙන ගන්නවා මොකක්ද පළවෙනියට මන්දගාමී වර්ධන අවධිය කියලා එකක් නේ. මන්දගාමී වර්ධන. එහෙනම් ඊට ප්‍රතිවිරුද්ධ එක ශීඝ්‍රගාමී. ශීඝ්‍ර වර්ධනය. නැත්තම් ජනසංඛ්‍යා ස්ෆෝටනය. නැත්තම් ඝාතීය වර්ධනය කියලා අපි කියන්නේ. ඒතර ඔන්න ඔය දෙක තමයි ලෝක ජනසංඛ්‍යාවේ ප්‍රධාන වර්ධන අවධි දෙක. කාලයක් තිබ්බා හිමීට වර්ධනය වුණා. කාලයක් තිබ්බා ශීඝ්‍රගාමීව වර්ධනය වුණා. එතකොට ඕකෙත් උපප්‍රභේද තව තියෙනවා. උපප්‍රභේද තියෙනවා. දැන් හිතුවොත් එහෙම අපි පළවෙනි අවධිය ගැන කතා කරමු. එතෙන් යන්න කලින් මං අහන්නම් දැන් ඔය මම මෙතෙන් එනකන් කියපු කාරණා ටික ඔයගොල්ලන්ට තේරුණාද? මම මුලින්ම පැහැදිලි කිරීමක් කරා මේ පාඩම ගැන, ජනසංඛ්‍යාව ගැන.
පස්සේ ජන සංඛ්‍යාව හඳුන්වලා දුන්නා. කිසියම් නිශ්චිත භූගෝල ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක් තුලදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට ජන සංඛ්‍යාව කියන පාඩම ඇතුලේ අපි මුලින්ම කතා කරේ ජන සංඛ්‍යාවේ විශාලත්වය කියන එක. ජන සංඛ්‍යාව විශාලත්වය කියලා කියන්නේ ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කරලා දෙන අගය. ඒක තමයි විශාලත්වය. ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ජන සංඛ්‍යාවේ වර්ධනය. ඒතර ජන සංඛ්‍යාවේ වර්ධනය කියන්නේ ලෝක ජන සංඛ්‍යාව හෝ කිසියම් ජන සංඛ්‍යාවක සිදුවන අඩු වැඩි වීම. ප්‍රමාණයේ සිදුවන අඩු වැඩි වීම තමයි වර්ධනය කියන එක තීරණය කරන්නේ. වර්ධනය කියලා කියන්නේ. එතකොට අපි කියව වර්ධනය ප්‍රධාන අවධි දෙකකට බෙදෙනවා. ප්‍රධාන අවධි දෙකකට බෙදෙනවා. එකක් තමයි මන්දගාමී වර්ධන අවධිය. අනිත් එක තමයි ඝාතීය නැත්නම් ශීඝ්‍ර වර්ධන අවධිය. ශීඝ්‍රගාමී වර්ධන අවධිය. ඒතර මේක නැවත උපප්‍රභේද වලට බෙදෙනවා. හොඳයි. හරි. ඔතෙන් එනකන් ඔය කියපු කාරණා පැහැදිලිව තේරුණාද? මොකක් හරි ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න පුළුවන්. මේ එහෙම නැත්. එතකොට අපි ගත්තාම දැන් නිකන් හිතලා බලන්න මේ 2020 පේපරේ ජනසංඛ්‍යා පාඩමේ ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? මොකක්ද අහලා තිබ්බේ? එතකොට දැන් මම කියන්නේ මේ ජනසංඛ්‍යා පාඩමෙන් ළමයි හැම සැරේම ප්‍රශ්නයක් අහනවා. කොතනින් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එක්ක සංක්‍රමණ වලින් අහනවා, නැත්නම් ප්‍රස්ථාරයක් දීලා වර්ධනයෙන් අහනවා, නැත්නම් ව්‍යාප්තියෙන් අහනවා, නැත්නම් ගතිකත්වයෙන් අහනවා. දැන් ගිය පාර අහලා තිබ්බේ දල උපත් මේ මරණ අනුපාතිකය ගැනනේ. ඉතින් ඒ වගේ විවිධාකාරයෙන් අහන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාම වැදගත් පාඩමක්. දැන් හිතන්න අපි කතා කරනවා දැන් පළවෙනි වර්ධන අවධිය. පළවෙනි වර්ධන අවධිය තමයි මන්දගාමී වර්ධන අවස්ථාව කියලා අපි කියන්නේ. මන්දගාමී වර්ධන. මන්දගාමී වර්ධන. ඒතර මන්දගාමී කියලා කියන්නේ හිමින්නේ. සිමීට හිමින් කලබලයක් නැතුව සිමින් සිද්ධ වෙච්ච වර්ධන. ඒතර මේ වර්ධන අවධිය ළමයි දීර්ඝ කාලයක් තිබ්බා ලෝකේ. දීර්ඝ කාලයක් පුරාවට පැවති අපි කියන්නේ එහෙමනේ. දීර්ඝ කාලයක් පුරාවට පැවති මන්දගාමී වර්ධන අවස්ථා ලෝක ජන සංඛ්‍යාව. එතකොට සාමාන්‍යයෙන් මේක අපි ගන්න මිනිසාගේ ආරම්භයේ සිට මිනිසා ලෝකයේ මතු පිට කවදද හටගත්තේ නම් මිනිසාගේ ආරම්භයේ සිට කවදා වගේ වෙනකන්ද කිස්තු වර්ෂ 1650 නැත්තම් 1750 වගේ වෙනකම්. ගොඩක් වෙලාවට දැන් අපි ගත්තොත් 1650 කියලාත් කියනවා 1750 කියලාත් කියනවා. මේ දෙකම හරි. පුංචි අවුරුදු 100ක වගේ කාල පරාසයක් වෙනස් වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් අපි ගත්තොත් 1650 වගේ වෙනකම්. එතකොට මිනිසාගේ ආරම්භක අවස්ථාව කියන්නේ පෘථුවිය මතු පිට මිනිසා කියන එක්කෙනා පැන නැගුණේ ආරම්භයේ උනේ ජනිත උනේ යන්න කොතනද? එතන සිට මෙන්න මේ කිස්තු වර්ෂ 1650 වෙනකම් ලෝකේ මන්දගාමී වර්ධනයක් තමයි තිබ්බේ. දැන් අපි හිතන්නකො මෙහෙම. දැන් අපි ඉගෙන ගන්නේ ලෝකේ මිනිස්සු ඉගෙන ගන්නවානේ පුංචි කාලේ ශිලා යුගය. අපි කියන්නේ ගල් යුගය. ඊට පස්සේ එඬේර යුගය නේ සංචාරක සත්ත්ව පාලනය කරපු එඬේර යුගය. ඊට පස්සේ තමයි ගොවි යුගයට එන්නේ. රෝදේ එහෙම හොයාගෙන ගින්දර හොයාගෙන ගොවි යුගයට එනවා. ඊට පස්සේ එතනින් කාර්මික අවධියට එනවනේ. කාර්මික අවධියට එන්නේ ළමයි මෙන්න මේ 1650 1750 දී ඔයාලට මතක නම් කාර්මික විප්ලවය වෙන්නේ මෙන්න මේ 17 වන සියවසේ මැද 18 සියවසේ 19 ආදී සියවස් කාල සීමාව. එතකොට කිස්තු වර්ෂ 1650
නැත්නම් 750 වගේ තමයි ලෝකේ කාර්මීකරණය එහෙම නැත්නම් කාර්මිකාංශ දියුණු වීම නැත්නම් පුනරුදයත් එක්ක 650න් වගේ ආරම්භ වන පුනරුදයත් එක්ක කාර්මික විප්ලවයත් එක්ක ඒ ලොකු පෙරලියක් වෙනවා. ඒ දක්වාම මිනිසාගේ ආරම්භයේ ඉඳලා මේ දක්වාම දිව යන දීර්ඝ කාලයක්. කාලය වැඩි. දීර්ඝ කාලයක් ළමයි මන්දගාමීව තමයි ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වුණේ. ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වුණේ දීර්ඝ කාලයක් පුරාවට ඊටාම සෙමීට. ඇයි එහෙම වෙන්නේ? දැන් ඇත්තටම වර්ධනය කියන එක රඳා පවතින්නේ මොකක් මතද? ජනසංඛ්‍යාවක වර්ධනය කියන එක බේස් වෙන්නේ පදනම වෙන්නේ රඳා පවතින්නේ උපත් සහ මරණ කියන දෙන්න මත. කවුරු මතද? උපත් සහ මරණ කියන දෙන්න මත. ඇයි එදා අපි ප්‍රශ්නයක් කතා කරේ අපේ පේපර් ක්ලාස් එකේ? ජනසංඛ්‍යා වර්ධනය කෙරෙහි බලපාන සාධක තුනක්. අපි ලිව්වේ උපත් මරණ තව එකක් නේ. ඊට පස්සේ අපි අහලා තිබ්බේ ඇයි එහෙම වුනේ කියලා. ඒත් අපි හේතු ලිව්වේ. හොඳද? ඉතින් එහෙනම් උපත් සහ මරණ දැන් හිතන්න ඔයාලගේ ගමේ මිනිස්සු ඉන්නවා 100ක් 100 දෙනෙක් ඉන්නවා. හෙට දවස ඇතුළත ඔය 100න් දෙන්නෙක් මැරෙනවා. ඒවට කියනවා මරණ. හෙට දවසේදීම ඔය 100ට තව 5 දෙනෙක් ඉපදෙනවා, එකතු වෙනවා. ඒකට කියනවා උපත්. එතකොට මෙන්න මේ දෙන්න මත තමයි ඔයාගේ ගමේ ජනසංඛ්‍යාව වර්ධනය වුණාද එහෙම නැත්නම් අඩු වුණාද වැඩි වුණාද කියන එක තීරණය වෙන්නේ ඩිපෙන්ඩ් වෙන්නේ. හොඳද? එහෙනම් හැම වෙලේම ජනසංඛ්‍යා වර්ධනය තීරණය කරන ප්‍රධාන තීරකයෝ දෙන්න. ප්‍රධාන සාධක දෙන්න. තව එක්කෙනෙක් ඉන්නවා. එයා අපි ඉස්සරහට කතා කරනවා. ප්‍රධාන දෙන්න උපත් මරණ. මේ දෙන්නගේ අතර තියෙන වෙනස තමයි තීරණය කරන්නේ. ඔයාගේ ගමේ ජනසංඛ්‍යාව වැඩි වුණාද අඩු වුණාද කියන එක. එහෙනම් වෙනස කියන්නේ උපත් ගානින් අඩු කරනවා මරණ ගාන. එතකොට මේ දෙක අතර වෙනස වැඩි නම් උපත් කීයද? 5යි. මරණ කීයද? 2යි. ඒතොර 3ක් තියෙනවනේ එහෙනම් වැඩි. එහෙනම් ජනසංඛ්‍යා වර්ධනයක් වෙලා තියෙනවා. ජනසංඛ්‍යා වර්ධනය වෙලා ගම. දැන් මේ දෙක මාරු වුණා නම් මෙතෙන් යනවා 2, මෙතෙන් යනවා 5. එතකොට ඍණ වෙනවනේ. එතකොට වර්ධනයක් වෙලා නැහැ. එහෙනම් ජනසංඛ්‍යාවක් වර්ධනය වෙන්න නම් අනිවාර්යෙන් මරණ සංඛ්‍යාවට වඩා උපත් සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. මරණ සංඛ්‍යාවට වඩා උපත් සංඛ්‍යාව වැඩි වුණොත් විතරයි ළමයා ඒ ජනසංඛ්‍යාව වර්ධනය වුණා කියලා අපි කියන්නේ. හැබැයි අර කතා කරද්දී අපි ඉගෙන ගන්න ජනසංඛ්‍යා වර්ධනය කියන්නේ අඩු වැඩි වීම කියන එක. ඒතර වර්ධනය කියලා අපි ඉගෙන ගන්නේ මේ උපත් වලට මරණ වලට වඩා උපත් වැඩි වීම. හොඳේ? එතකොට එහෙනම් මෙන්න මේ මන්දගාමී වර්ධන අවධිය පුරාවටම දීර්ඝ කාල පරාසයක් පැවති මන්දගාමී වර්ධන අවධිය පුරාවටම මොකක්ද සිද්ධ වුනේ? දීර්ඝ කාලයක් පුරාවට මේ උපත් සහ මරණ වලට මොකක් වෙන්නේ නැද්ද? උපත් සහ මරණ වලට මොකක් වෙන්න ඇතිද? දැන් සාමාන්‍යයෙන් ළමයි උපත් වැඩි මේ කාලේ. ඒ වගේම මරණත් වැඩි. එතකොට මේ දෙක අතර ગેප් එක අඩු වෙනවද වැඩි වෙනවද? ગેප් එක අඩුයි. දැන් ગેප් එක වැඩි වීම මත තමයි ජනසංඛ්‍යා වර්ධනය වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ දෙන්න අතර තියෙන ગેප් එක පරතරය වැඩි වීම මත තමයි ජනසංඛ්‍යා වර්ධනය වෙන්නේ. හැබැයි මේ දෙන්න එක ළඟ යනවා නම් හැම වෙලෙම
එතන ජනසංඛ්‍යා වර්ධනයක් වෙන්නේ නැහැ. ඇයි කොච්චර ඉපදුනත් ඒ වගේම මැරෙනවා. දැන් හිතන්න 10 දෙනෙක් ඉපදුනොත් 10ක් හෝ 9ක් මැරුණා නම් අන්න වර්ධනයක් වෙලා නැහැ. සමහරට 10ක් ඉපදුනොත් ඊට වඩා මැරෙනවා. ඒතර ඒ දෙන්නගේ අර අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලා පස්තාර ඊළඟට ඒ රේඛා දෙකම යන්නේ එක මට්ටම. ඒතකොට වර්ධනයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ රේඛා දෙක ඈත් වෙන්න ඕනේ. ગેප් එක වැඩි වෙන්න ඕනේ. උපත් සහ මරණ අතර. හොඳයි. විශේෂයෙන් උපත් වැඩි වෙන්න ඕනේ, මරණ අඩු වෙන්න ඕනේ වර්ධනයක් වෙන්න නම්. ඒතර ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ මේ මන්දගාමී අවධිය. ඉතින් මන්දගාමී අවධිය නැවත කොටස් දෙකකට බෙදලා දක්වනවා. මන්දගාමී අවධිය නැවත කොටස් දෙකකට බෙදනවා. මිනිසාගේ ආරම්භයේ සිට කිස්තු පූර්ව කිස්තු වර්ෂ නෙමෙයි කිස්තු පූර්ව 8000 දක්වා කිස්තු පූර්ව 8000 දක්වා ඊට පස්සේ කිස්තු පූර්ව 8000 ඉඳලා කිස්තු වර්ෂ අපි කියපු 1650 දක්වා ඔන්න ඔය අවධි දෙක තමයි මොකක්ද මන්දගාමී අවධිය බෙදෙන අවධි දෙක. දැන්ම මතක තියාගන්න ලෝක ජනසංඛ්‍යාව වර්ධනය යන්නේ අදහස් කරන්නේ ජනසංඛ්‍යාවේ අඩුවීමක් හෝ වැඩිවීමක්. එතකොට ජනසංඛ්‍යා වර්ධනය වීම සඳහා බලපාන ප්‍රධානම කාරකයෝ දෙන්න තමයි උපත් සහ මරණ. ඒ හැරෙන්න සංක්‍රමණත් භාවිතා වෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඒතර මේ උපත් සහ මරණ අතර තියෙන වෙනස මත තමයි මේ ජනසංඛ්‍යාව හෝ කිසියම් ජනසංඛ්‍යාවක් වර්ධනය වුණාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් හැම වෙලේම මරණ ප්‍රමාණය අඩු නම් උපත් ප්‍රමාණය වැඩි නම් ඒ ජනසංඛ්‍යාව වර්ධනයක් තමයි එතනදී වෙන්නේ. ඒතර නමුත් ලෝක ජනසංඛ්‍යා වර්ධන අවධි ප්‍රධාන වශයෙන් දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි මිනිසාගේ ආරම්භයේ ඉඳලා කිස්තු වර්ෂ 1650 වගේ වෙනකන් තිබ්බ මන්දගාමී වර්ධන අවස්ථාව. හොඳද? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ කිස්තු වර්ෂ 1650න් පස්සේ තිබුණු මේවා අද දක්වා තියෙන ශීඝ්‍රගාමී වර්ධන අවස්ථා. හොඳයි. ওই කාරණාව ඊට පස්සේ අපි එහෙනම් ගත්තාම මන්දගාමී වර්ධන අවධිය නැවත අවධි දෙකකට බෙදෙනවා. මිනිස්සුන්ගේ ආරම්භය ඉඳලා කිස්තු පූර්ව 8000 වෙනකම්. කිස්තු පූර්ව 8000 ඉඳලා කිස්තු වර්ෂ 1600 නැත්නම් 750 වගේ වෙනකම්. ඒතර මූලික වශයෙන් ඕක මතක තියෙන්න ඕන. හොඳද? හරි. එතකොට මම දැන් නෝට් එක ෂෙයා කරන්නම් ඔයාට. මේ බලන්න. මට කියන්න නෝට් මේ ෂෙයා වෙනවද කියලා? හරි. එතකොට අපි ගත්තාම මේ බලන්න මේ තියෙන්නේ අපි ඔය කතා කරගෙන ආපු මූලික කාරණා ටික මෙතන පැහැදිලි වෙනවා මේ සම්පතක් ලෙස කොහොමද ජනසංඛ්‍යාව අපිට වැදගත් කාරණාවක් වෙන්නේ කියන එක. ඊට පස්සේ මෙතන හැඳින්වීම යටතේ ලෝක ජනසංඛ්‍යාව කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ජනසංඛ්‍යාව විශාලත්වය කියන එක හඳුන්වලා දෙනවා මෙතනදී. ඊට පස්සේ අපි ඉස්සරහට යනවා මේ පාඩමේ. ඉස්සරහට යද්දී මෙතනදී අපිට හම්බ වෙනවා ලෝක ජනසංඛ්‍යාවේ වර්ධනය. ඔන්න තියෙනවා. ඒතර ජනසංඛ්‍යාව වැඩිවීමත් හෝ අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. එයත් මේ දක්වා ලෝක ජනසංඛ්‍යාව ක්‍රමෙන් වැඩි වෙලා තමයි තියෙන්නේ. අඩු වෙලා නැහැ. එනේ ජනසංඛ්‍යාව වර්ධනයක් තමයි වෙලා තියෙන්නේ. ජනසංඛ්‍යාව වර්ධනය වන්නේ උපත්තා මරණ සංඛ්‍යාව ඉක්මවලා යන්නේ. අර උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව ඉක්මවලා යන්නේ. මං කිව්වේ උපත් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ මරණ වලට වඩා. එහෙම වුණොත් තමයි ජනසංඛ්‍යා වර්ධනයක් වෙන්නේ. ජනසංඛ්‍යාව පිළිබඳ ඓතිහාසික දත්ත පරීක්ෂා කර බැලීමේදී සංඛ්‍යා වර්ධනයේ ජනසංඛ්‍යා වර්ධනයේ කැපී පෙනෙන අවධි දෙකක් තියෙනවා. මේ තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වර්ධනයක් සිදු වෙච්ච අවධි. ඔය තියෙන්නේ මානව සංහතිය ආරම්භයේ ඉඳලා මේ කිස්තු වර්ෂ 1750 150 වගේ දක්වා කාලේ. ඒතර ඒක නැවත බෙදෙනවා කිස්තු පූර්ව 8000 ඉඳලා මේ
මානව සංගතිය ආරම්භය ඉඳලා 8000 වෙනකම්. ඊට පස්සේ 8000 ඉඳලා 1650 වෙනකම්. ඊට පස්සේ කෙටි කාලයක් තුල සිද්ධ වෙච්චි. ඒ කියන්නේ 1750 ඉඳලා වර්තමානයේ වගේ වෙනකන් සිද්ධ වෙච්චි ශීඝ්‍රගාමී වර්ධන අවධි. මේ ප්‍රධාන අවධි දෙක. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ සිලබස් එකේ තියෙන වගු සටහනක්. ඒතර මේකේ දක්වලා තියෙනවා ලෝක ජන සංඛ්‍යාව. හොඳේ. ජන සංඛ්‍යාව බිලියනය බැගින් වර්ධනය වූ ආකාරය, සෙසු බිලියනයක් එකතු වීමට ගත වූ කාලය පහත වගුවෙන් සහ ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙනවා. දැන් මෙතන ඔන්න ලෝක ජන සංඛ්‍යාවේ කාලික වර්ධනය, කාලයත් එක්ක සිද්ධ වෙච්ච වර්ධනය. දැන් මෙතන පළමු තීරුව මන්දගාමී වර්ධන අවධිය. ක්‍රිස්තු වර්ෂ 1750 වගේ වෙනකම්. මේ තියෙන්නේ ගත වූ කාලයත් එක්ක බිලියන කොච්චරද එකතු වෙලා තියෙන්නේ. කොච්චරද එකතු වෙලා තියෙන්නේ, අවුරුදු කීයක් ගත වෙලාද කියන කාරණාව උතන තියෙනවා. මේ තියෙන්නේ ප්‍රස්ථාරික නිරූපණයක. ඒ කාල අවුරුදුත් එක්ක වර්ධනය වුණු ආකාරය. කොහොම හරි අපිට පේනවා ප්‍රස්ථාර දිහා බලපුවාම 2050 වෙද්දී 1950 ඉඳන් ජන සංඛ්‍යාව ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරනවා. ජන සංඛ්‍යාව වර්ධනය වෙලා තමයි තියෙන්නේ. වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ මේ මෙන්න මේ විස්තර කරලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණ බිලියන 1ක් වූ ලෝක ජන සංඛ්‍යාව ක්‍රිස්තු වර්ෂ 2011 අවසාන භාගයේ වන විට බිලියන 7 තෙක් වර්ධනය වෙනවා. මොකක්ද ඒ කියන්නේ? 1800 දී බිලියන 1යි තියෙන්නේ. මේ දින 800 දී බිලියන 1යි මේ. 804 වගේදී බිලියන 1ක් තියෙන එක 2000 කීය වෙද්දිද? 2011 වෙද්දී බිලියන 7 වෙනවා. මෙන්න බිලියන 7ක් වෙනවා. දැන් ඕක තමයි ඔය කියලා තියෙන්නේ. ඉතින් මේ වගුවේ තියෙන එක ඔන්න එතන එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ මෙම වර්ධනයේදී දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ජන සංඛ්‍යාව බිලියනයෙන් බිලියනය වර්ධනය වීමට ගත වූ කාලය මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. කාලය අඩු වෙලා නැද්ද? මෙන්න 1927 ඉඳලා 59ට 804 ඉඳලා 1927ට වෙද්දී බිලියන 2ක් බවට පත් වෙන්න අවුරුදු 123ක් යනවා. නමුත් 1959 වෙද්දී යන්නේ ඒ පොඩි කාලය තුල 27 59 කාලයට අවුරුදු 32 ඇතුළත බිලියන 3ක් වර්ධනය වෙනවා. ඒතර කාලය අඩු වෙලා බිලියන ප්‍රමාණය වැඩි වෙලා. ඒ කියන්නේ කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් වෙලා. කෙටි කාලයක් තුල ශීඝ්‍ර වර්ධනයක් වෙලා. ඒක තමයි ඒ කියලා තියෙන්නේ. එය බිලියන 1 සිට 2 තෙක් වර්ධනය වීමට වසර 124ක් ගත වුණත් 2 ඉඳලා 3ක් දක්වා වර්ධනය වෙන්න ගත වෙලා තියෙන වසර 32ක් විතරයි. අන්න ඒකයි ඒ කියන්නේ. ලෝක ජන සංඛ්‍යා වර්ධනයේ නමුත් විශේෂ ලක්ෂණය වන්නේ ක්‍රිස්තු වර්ෂ හොඳේ 1950න් පස්සේ කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙන වර්ධනය. ඒක වැදගත්. ඒ කියන්නේ 1950 හොඳේ මෑත කාලීන වර්ධන අවධිය කියලා අපි කියනවා. එහෙම නැත්නම් තුන්වන ලෝකයේ ජන සංඛ්‍යා ස්ෆෝටනය වෙන්න පටන් ගන්නෙ 1950න් පස්සේ. පස්වන බිලියනයෙන් පසු ජන සංඛ්‍යා වර්ධනය ස්ථාවර තත්වයකට හොනේ එතන වැරදීමක් වෙලා තියෙන්නේ. ස්ථාවර තත්වයකට පත් වෙනවා. ස්ථාවර වෙනවා. ඒ කියන්නේ දැන් වර්තමානයේ මේ තත්වයට පත් වෙමින් තමයි යන්නේ ලෝකේ ගොඩක් වෙලා. ස්වභාවිකව හෝ මිනිස්සු විසින් පාලනය කිරීමේ ක්‍රමවේද හරහා. හොඳද? එතකොට දැන් මේක මේ වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ ලියන්න දෙනවා. ඔයාට දෙනවා දැන් මේකේ දැන් ඔයාට දීලා තියෙනවානේ වගු දෙක දීලා එයාම නෝට් එකේ මේක ඇනලයිස් එක දීලා තියෙනවා. දැන් එක්සෑම් එකට එන ඔයාව ගත්තොත් බලන්න අරගෙන පාස් පේපර්ස් වල මේ වගේ වගුවක් දීලා නැත්තම් මේ වගේ ප්‍රස්ථාරයක් දීලා මේ වගේ ජන සංඛ්‍යා වර්ධනය සම්බන්ධ ලක්ෂණ මේ පැහැදිලි කරන්න කියලා එනවා. ඉතින් මෙන්න මේ වගේ විශ්ලේෂණයක් තමයි එතකොට සමහර තැන්වලදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ විශ්ලේෂණයක් තමයි සමහර තැන්වලදී බලාපොරොත්තු වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒක ප්‍රශ්න බලද්දී ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. දැන් මෙතන මේ වගුවෙන් පෙන්වන්නේ ඒ අපි කිව්වේ උපත් සහ මරණ බලපානවා කියලා. මේ තියෙන්නේ උපත් මරණ ස්වභාවික වර්ධනය. ওই උපත් සහ මරණ මත තමයි ස්වභාවික වර්ධනය තීරණය වෙන්නේ.
එතකොට මෙන්න මේ වගුවෙන් පෙන්වන්නේ අන්නේ කාරණාව. හොඳයි. මේ මාව ඇහෙනව නේද? අහගෙන දින්න ඕගොල්ලෝ. හරි. එතකොට ඔන්න ඔය මූලික අවබෝධය තියෙන්න ඕනේ. පටල ගන්න එපා උතන. පටල ගන්න එපා. මොකද්ද පටල ගන්න එපා කියන්නේ? මම නැවත පැහැදිලි කරන්නම්කෝ. පටල ගන්න එපා කියන්නේ. දැන් අපි මේ කතා කරන්නේ ළමයි මේක ඉතර හිතන්න පාඩමක් නෙමෙයි. හිතන්න පාඩමක් නෙමෙයි. මූලික වශයෙන් ඔයා මතක තියාගන්න ජන සංඛ්‍යාව කියන්නේ මොකක්ද? ජන සංඛ්‍යාව කියන්නේ කිසියම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුල නැත්නම් කලාපයක නිශ්චිත කාල සීමාවක් තුලදී වාසය කරන මුළු මිනිස් සංඛ්‍යාව. මුළු මිනිස් සංඛ්‍යාවට තමයි ජන සංඛ්‍යාව කියලා කියන්නේ. ඉතින් ජන සංඛ්‍යාව කියන පාඩමේ අපි කතා කරනවා ජන සංඛ්‍යාවේ විශාලත්වය. ජන සංඛ්‍යාව විශාලත්වය කියලා අපි ඉගෙන ගත්ත 2012 දී බිලියන 7.6 ප්‍රමාණය ඉක්මවලා ගියා කියලා වර්තමානයේ ඉතින් එච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. අන්න විශාලත්වය මොකක්ද? ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ගණනය කරලා දක්වන එක තමයි විශාලත්වය. ඒක එකක්. ඊට පස්සේ අපි කතා කරා ජන සංඛ්‍යා වර්ධනය. ජන සංඛ්‍යා වර්ධනය කියන්නේ මොකක්ද? කිසියම් ජන සංඛ්‍යාවක අඩු හෝ වැඩි වීම. ඒකනේ වර්ධනය වීම කියන්නේ. ඒතර වර්ධනය වීමට බලපානවා කිය උපත් සහ මරණ. ඒතර මරණ ප්‍රමාණය ඉක්මවලා යනවා නම් තමයි උපත් ප්‍රමාණය. ඒක වර්ධනය වීමක් වෙන්නේ. කියන්නේ හැම වෙලේම මරණ වලට වඩා උපත් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි වර්ධනය වීමක් වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඓතිහාසික කාරණා සසඳා බලලා කීවා. ලෝක ජන සංඛ්‍යාව ගත්තාම වර්ධන අවධි ප්‍රධාන අවධි දෙකක් ගන්න පුළුවන්. ඒ දෙක තමයි මිනිස්සු ආරම්භක විච්ච අවස්ථාවේ ඉඳලා කිස්තු වර්ෂ 1650 නැත්නම් 750 වෙනකම් මන්දගාමී වර්ධනයක් වෙච්ච අවධිය. ඊට පස්සේ 1750 ඉඳලා මෑත කාලය වෙනකම් වර්තමානයේ වෙනකම් ශීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයක් සිද්ධ වෙච්ච අවධිය. එතකොට දැන් අපි ගත්ත පළවෙනි අවධිය ඉතිහාසයේ මිනිස්සු ආරම්භක වෙච්ච අවස්ථාවේ ඉඳලා මේ කිස්තු වර්ෂ 1650 නැත්නම් 750 වෙනකම් ඒ අවධිය කොටස් දෙකකට බෙදෙනවා. මිනිස්සු ආරම්භයේ ඉඳලා කිස්තු පූර්ව 8000 වෙනකම්. කිස්තු පූර්ව 8000 ඉඳලා මේ 1650 නැත්නම් 850 වෙනකම්. ඒතර මෙන්න මේකේ පැහැදිලි කරනවා. මොකේද? මේ බලන්නකෝ. නැවත මම ෂෙයා කරන ඕන්න. මෙන්න මේ වගුවේ ඇසුරේ මේදී ලෝක ජන සංඛ්‍යාවේ මන්දගාමී වර්ධන අවධිය. මන්දගාමී වර්ධන අවධිය. මෙම කාල පරිච්ඡේදය කිස්තු පූර්ව 8000 සිට කිස්තු වර්ෂ 1650. දැන් උතන කොහොම තිබ්බට දැන් කිස්තු මිනිස්සු ආරම්භක වෙච්ච අවධියේ දත් අපිට හොයන්න නෑනේ ඇත්තටම. ඒවා තියෙන්නේ පුරාවිද්‍යාත්මක දත්ත වලට වඩා අපි කියන්නේ මේ පොසිල සාධක ඇතැම් වෙලාවට. ඒතර අන්න ඒ වගේ ලේඛනගත මූලාශ්‍ර මේ නොමැති අපි ඉතිහාස ඉගෙන ගන්නේ ලේඛනගත මූලාශ්‍ර නොමැති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මත පදනම් වෙච්ච දත්ත. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ අවධිය කිස්තු පූර්ව 8000 ඉඳලා තියෙනවා ලෝකේ ශිෂ්ටාචාර විද්‍යාව අවධියේ. ඔය ශිෂ්ටාචාර අතීත මෙසොපොතේමියාව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, නයිල් නිම්න ශිෂ්ටාචාරය වගේ ශිෂ්ටාචාරවල මේ දත්ත හම්බෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක ඒ කාලේ ඉඳලා කිස්තු වර්ෂ 1650 වගේ වෙනකන් වසර 9650ක් වගේ දිගු කාල පරිච්ඡේදයක්. ඊටාම දීර්ඝ කාලයක්. එතකොට මේ මානුෂ ශිෂ්ටාචාරයේ නව ශිලා සමය. කියන්නේ අපි කියන ගල් යුගය. අනේ ගල් යුගය දක්වා දිව යන්න පුළුවන්. ඒ වගේ ශිලා සමය ලෙස අර ශිලා යුගයේ නව එක මෑත කාලීන එක. නව ශිලා සමය ලෙස හඳුන්වනවා. මෙම ශිලා සමය තුලදී සමාජ සහ ආර්ථික පරිණාම ක්‍රියාවලියේ වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් ඔන්න මෙතන පැහැදිලි කරනවා ඒ අතරින් ඊටාම වැදගත් වෙනවා ආහාර බහුල වීම හේතුවෙන් මිනිස් සිරුරේ ශක්තිය වර්ධනය වීම, මරණ ශීඝ්‍රතාව පහළ බැසීම සහ ජීවිත කාලය දීර්ඝ වීම, ස්ථීර වාසස්ථාන හේවත් නිවාස ඉදිකිරීම,
විවිධ ශිල්ප කෞශල්‍යයන් ප්‍රගුණ කිරීම, ආගමික සහ දේශපාලන ආයතන බිහිවීම යනාදී. මේ නිසා ලෝකයේ ජනසංඛ්‍යාව නවශිලා සමයෙන් පස්සේ තමයි වේගෙන් වර්ධනය වෙන්න ගන්නෙ. හැබැයි වර්ධනය වුණාට ඒකේ මරණ ප්‍රමාණය වැඩි. හොඳේ. ඔය ප්‍රමාණයට ඉතින් මරණ ප්‍රමාණය වැඩි. කෙසේ නමුත් ඒකයි කියන්නේ වසර 10000ක පමණ ඉතා දිගු කාල පරිච්ඡේදයකදී පවා ලෝක ජනසංඛ්‍යාව වර්ධනය වෙලා තියෙන මිලියන 5කටත් අඩු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මිලියන 500 පමණ දක්වා. කියන්නේ 5ක ඉඳලා 500ක් වගේ වෙනකම්. මේ නිසා වසරකදී ලෝක ජල සංඛ්‍යාවට එකතු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් 50000යි. 50000ක් වගේ තමයි අවුරුද්දට එකතු වෙලා තියෙන්නේ. ඒතර අඩුයි කියලා පේනවනේ. එතකොට මේන් පැහැදිලි වන්නේ නවශිලා සමයේදී පවා ජනසංඛ්‍යාවේ වර්ධනයට එරෙහිව එය සීමා වූ බවයි. ඇයි එහෙනම් මොනවද හේතු වෙන්නේ? හේතු වෙන්නේ වසංගත. මේ වගේ වසංගත දුර්භික්ෂ තත්වයන්. දුර්භික්ෂයන්. ඒතොර මෙන්න මේ අපි ඉගෙනගෙන තියෙනවනේ අහලා තියෙනව නේද? මහා මාර්ය වසංගතය. ඒක මෑත කාලේ නයි. ඔය 1650ට වගේ කලින්. එතකොට ඒකෙදි සිද්ධ වෙච්ච තත්ත්වය. දැන් කොහොම හරි මෙන්න මේ අවදි දෙක මේ තියෙන්නේ අය නැවත අර අපි කියපු කතන්දරේ. මිනිස්සු ආරම්භක අවදිය. දැන් බලන්නකෝ. ආරම්භකයේ ඉඳලා 8000 දක්වා ක්‍රිස්තු පූර්ව. මෙකල ලෝක ජනසංඛ්‍යාව ඉතාම මන්දගාමීව වර්ධනය වූ අතර ප්‍රජා විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක සාක්ෂිවලට අනුව ක්‍රිස්තු පූර්ව 8000 වන විට ලෝකයේ ජීවත් වූ ජනසංඛ්‍යාව මිලියන 5ත් 10ත් අතර පුංචි ප්‍රමාණයක්. ලෝකයේම ඉඳලා තියෙන්නේ මේ ක්‍රිස්තු පූර්ව 8000 වෙද්දී මිලියන 5ත් 10ත් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් මෙම කාලයේදී වසරකට ලෝක ජනගහනයට එකතු වෙලා ඉන්නේ පුද්ගලයන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් අවුරුද්දට. උපත් අනුපාතිකයේ ඉහළයි. ඒ කියන්නේ ඉපදෙනවා උපත් හදනවා. ඒ කියන්නේ ළමයි බිහි කරනවා. නමුත් වසංගත, නියගය, දැඩි සාගතය, ස්වභාවික උපද්දව මේවත් නිසා මරණ ප්‍රමාණයත් ඒ වගේම. එහෙනම් අන්න උපත් සහ මරණ අතර ગેප් එකක් නේ. ඉපදෙනවා ගොඩක්. ඒ වගේම මැරෙනවා. සාගත තත්ත්වයන්, වසංගත තත්ත්වයන් මේවා නිසා ඒ වගේම පිරිසක් මැරෙනවා. අන්න ඒ නිසා ළමයි. ඒ නිසා මොකක්ද වෙන්නේ? මේ කාලේ ජනසංඛ්‍යාව ශීඝ්‍ර වර්ධනය වෙන්නේ නැහැ. ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ නැහැ. අඩු වර්ධන වේගයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 8000 ඉඳලා 750 නැත්නම් 650 වෙද්දී ඒ කාල සීමාවේදී අර මුල් අවධියට වඩා යම්කිසි වර්ධනයක් පෙන්눔 කරනවා. මිලියන 500ක් වගේ දක්වා වැඩි වෙනවා. ඔය 650 වෙද්දී. ඒකේදී අර අතන කීවා වගේ 50000ක් වගේ තමයි අවුරුද්දට එකතු වෙන්නේ. 50000ක් වගේ තමයි අවුරුද්දට එකතු වෙන්නේ. දැන් මේ අපි කතා කරගෙන යන්නේ මේක මේවා වෙන ආකාරය. හොඳද? එතකොට අපි ගත්තාම මං කියන එක ඇහෙන්නේ නැද්ද ඕගොල්ලොන්ට? මෙන්න මේ කාල සීමාවෙද්දී ওই කතන්දරය වෙනවා. හොඳද? එතකොට දැන් අපි ඔය මහා මාරිය වසංගත තත්ත්වයෙන් මේ සාමාන්‍යයෙන් මේ යුරෝපා ජනගහනයෙන් 20%ක් වගේ 20%ක් වගේ මේ මිය යනවා මහා මාරිය වසංගතේ. ඒතර ඔන්න ඔය ප්‍රධාන අවධි දෙක තමයි මේ ලෝක ජනසංඛ්‍යාවේ මේ මන්දගාමී වර්ධනයක් සිද්ධ වෙච්ච අවදී අපිට කතා කරන්න තියෙන අවදි දෙක. එහෙනම් ඕක පටල ගන්න එපා. ගොඩාක් තැන්වලදී ඕක පටල ගන්නවා ළමයි. ඒ නිසා මෙන්න මේ කතන්දරේ මතක තියාගන්න. ජනසංඛ්‍යා වර්ධනය ගත්තාම ලෝක ජනසංඛ්‍යා වර්ධනය ගත්තාම ප්‍රධාන අවදි දෙකයි. ඒකේ දැන් අපි මේ කතා කරන්නේ මන්දගාමී වර්ධන අවදි. මන්දගාමී වර්ධන අවදියේ පළවෙනි එක තමයි මිනිසා ආරම්භයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 8000 වෙනකම්. දෙවෙනි එක ක්‍රිස්තු පූර්ව 8000 ඉඳලා ක්‍රිස්තු වර්ෂ
1650 නැත්තම් 1750 වගේ වෙනකම්. එතකොට මෙන්න මේ අවධියේ ළමයි උපතුත් වැඩි මරණත් වැඩි. උපත් වැඩි වෙන්නේ ඒගොල්ලෝ වැඩියෙන් උපත් බිහි කරයි. කියන්නේ මරණ ප්‍රමාණය වැඩිනේ වසංගත සාගත නියග ස්වභාවික උපද්‍රව මෙන්න මේ දේවල් නිසා මැරෙනවා කට්ටිය මිනිස්සු. ඒතකොට සාමාන්‍යයෙන් පවුලක ඉපදුනත් ළමයි 10ක් ළමයි කීප දෙනෙක් ඉපදුනත් ඒකෙන් වැඩි පිරිසක් මැරෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් උපත් බිහි කරනවා. ඒ කියන්නේ මේ ඉපදෙන ළමයා මේ මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉඳීද කියලා විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ සතුව. සමාජයේ සතුව උපත් පැවතීමේ විශ්වාසයක් නැති නිසා වැඩියෙන් උපත් බිහි කරනවා. ඒතර ඕගොල්ලෝ ඉගෙන ගනි ඉස්සරහට ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියේදී ඒකේ අර රේඛා දෙකම ඉහළයි. එක මට්ටමේ යන්නේ. පළවෙනි අවස්ථාවේදී. ඒතර එහෙම වෙන්නේ මෙන්න මේ පළවෙනි අවධියේ පසු වෙද්දී පළවෙනි මෙන්න මේ කාල සීමාවේදී උපතුත් වැඩි මරණත් වැඩි. ඒතර මෙතෙන් දෙද්දීම් යම් කිසි වර්ධනයක් වෙනවා. අර මරණ ප්‍රමාණය අඩු කරන්න සහ උපත් ප්‍රමාණය කෙරෙහි උපත් ප්‍රමාණය අඩු වීමක් වෙන්නේ නැහැ. මරණ අඩු කරන්න යම් කිසි බලපෑමක් වෙනවා. කියන්නේ එච්චර ලොකු බලපෑමක් නෙමෙයි. අර ආහාර අලුත් ඒවා හොයාගන්න. ඊට පස්සේ අර මුලින් ශිලා යුගයේ වෙද්දී අමු වෙන්නේ මස් කෑවේ. ඊට පස්සේ ගින්දර හොයාගත්තට පස්සේ මේ පුළුස්සලා කන්න පෙළඹෙනවා. ඊට පස්සේ අල වර්ග මේවා පුළුස්සලා එඬේර යුගයට එද්දී සත්ව ආහාර පාවිච්චි වෙනවා. ඒතර කොහොම හරි මෙන්න මේ 800 ඉඳලා 1650 වෙද්දී මේ මුල් කාලීන වර්ධනයට වඩා අපි කිව්වේ වසරකට 50000ක් වගේ උපත් වෙනවා. දැන් මෙතනදී වසරකට එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි එකතු වෙන්නේ. මෙතනදී. නමුත් මෙතෙන් දෙද්දී 50000ක් වගේ වර්ධනය වෙනවා. ඒතර ඔය මන්දගාමී වර්ධන අවධිය. දැන් දීර්ඝ කාලයක් මන්දගාමීව තමයි වර්ධනය වුණේ. ඒකට බලපාපු ප්‍රධානම කාරණාව තමයි නොදියුණු දැනුමක් නොමැති සමාජය. කියන්නේ ප්‍රාථමික යුගයේ අවධිනේ ඒ කාල වෙද්දි තිබ්බේ. ප්‍රාථමික අවධි තමයි ඒ කාල සීමාව වෙද්දි තිබුණේ. ඒ නිසා මේ මූලික වශයෙන් ඔන්න ඔය කාරණාව වෙනවා. හොඳද? හරි. එතකොට මම මෙහෙම ගන්නම්. දැන් මම නැවත ෂෙයා කරන්නම්. එතකොට අපි ගත්තහම මෙන්න මේ පාඩමේ ඊළඟ අවධිය තමයි ලෝක ජනසංඛ්‍යාව වේගෙන් වර්ධනය වෙච්ච අවධිය. හොඳේ. ලෝක ජනසංඛ්‍යාව වේගෙන් වර්ධනය වුණා. ඒකෙත් අවධි දෙකක් අපිට හඳුන ගන්න පුළුවන්. මේක කෙටි කාලීනයි. අර අතනින් අපි නැවැත්තුවනේ 1650 750. අනේ 750න් තමයි පටන් ගන්න යුරෝපයේ ජනසංඛ්‍යාව වර්ධනය වෙන්න. කාර්මික විප්ලවයත් පුනරුද්ධ සමයත් එක්ක. ඊට පස්සේ 1950 වගේ වෙනකන් ඒක තියෙනවා. 1950න් පස්සේ පටන් ගන්නේ තුන්වන ලෝකයේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල ජනසංඛ්‍යා වර්ධනය වෙන්නේ. ඉතින් ඒ කාල සීමාවෙද්දී එතන ඉඳන් වර්තමානය දක්වා අපි කතා කරන අවධි දෙක ලෝක ජනසංඛ්‍යාවේ වේගවත් වර්ධන අවස්ථාව ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඒතර මේ යුරෝපයේ ස්පෝටනේ. ඒතර ඒකේ මේ කාර්මික විප්ලවයේ ඕදී කතන්දරත් එක්ක තාක්ෂණික කුෂිකාර්මික සෞඛ්‍ය සංනිවේදන මේ සියලු අංශවල දියුණු වීම බලපෑම. ඉතින් මෙතන අපි කතා කරන කාරණාව මම හිතනවා අපි ගත්තොත් ඒක අපි ඊළඟ දවසට දාගන්න එක හොඳයි කියලා. ඒ නිසා ළමයි